මම සමන්මලි ගුණසිංහ කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායමෙන් තරඟ කරනවා මාලිමාවෙන් තරඟ කරනවා ඒ වගේම තමා නීතිඥ නිරූපා සේරසිංහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා වෛද්‍ය ලංකා රසාදරී සිරිවර්ධන ඒ වගේම උපකාරක ගුරු හේමාලි සුජීවා නුවර දිස්ත්‍රික්කයෙන් මාලිමාවෙන් තරඟ කරනවා විශ්‍රාමික ගුරු සමන්මලි ජයසේකර ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා සහකාර කතිකාචාර්ය සුජීවා නිරෝෂණී ගුණසේකර ඒ වගේම ව්‍යවසායිකා ඔෂානි උමන්ගා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා සේපාලි විජේසුන්දර ඒකනායක ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා ආරක්ෂණ නියෝජිත චම්පා පුබුදු කුමාරි ඒ වගේම මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා ආචාර්ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා වෛද්‍ය චාන්දනී කරුණාතිලක ඒ වගේම නුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ ලේකම් ක්‍රිෂ්ණන් තලේචෙල්වම් ඒ වගේම නීතිඥ අනුෂ්කා දර්ශනී ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා සෞඛ්‍ය සමායෝජක වත්සලා මදුසානි කොඩිකාර ඒ වගේම වන්නි දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා කලේචෙල්වම් කෞශිකා ඒ වගේම යාපන දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා ඒ ශිවරාණී ඒ වගේම ත්‍රිකුණමල දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා සමාජ ක්‍රියාකාරිණී කරුණානායකලාගේ ශීලා ඒ වගේම ජාතික ලැයිස්තුව නියෝජනය කරනවා ආචාර්ය හරිනි අමරසූරිය ඒ වගේම කලා ශිල්පීනි දීපානින් සිල්වා ඒ වගේම සමාජ ක්‍රියාකාරිණී චමිලා තුෂාරි මේ තමා මාලිමාව නියෝජනය කරන තිත්ත දේශපාලනයේ ඇත්ත ගැහැණුන් වෙනුවෙන් සටන් කරන ඇත්ත නියෝජනය සඳහා පාර්ලිමේන්තුවට යන්න බලාපොරොත්තු වෙන්න ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ අපේ කාන්තාවෝ අපි දැන් කල්පනා කරොත් එහෙම ඔබ දන්නවා මේ අපිත් එක්ක ඉන්න මැතිවරණයට තරඟ කරන මේ ගැහැණුන් මීට කලින් කොහෙද හිටියේ ඔබ දන්නවා මේ තිත්ත දේශපාලනය කතා කරද්දී මීට කලින් අපි දැක්කා හැම දේශපාලන වේදිකාවක් තුලම මේ රටේ බහුතරයක් වූ කාන්තාවන්ට ඉතා මිහිරි වදන් වලින් වේදිකාව තුල ඉඳන් ආමන්ත්‍රණය කරන අර කනට මීපැණි වක් කරනවා වගේ ලස්සන සිහින කතන්දර තමයි අපේ රටේ කාන්තාවන්ට කිව්වේ ආමන්ත්‍රණය කරේ මිනිස් කාන්තාවගේ හදවත් වලට ඒ දේශපාලන වේදිකාවන් වල ඉඳලා වැක්කිරුවේ මීකිරි එහෙම නැත්නම් මීපැණි හැබැයි වේදිකාව පහළ ඉන්න ඡන්ද දුන්න බහුතරයක් කාන්තාවෝ ඉන් මාස කිහිපයක් යද්දී අපි දැක්කා ඔවුන් ඒ මැති ඇමතිවරු වෙලා සියලු වරප්‍රසාද භුක්ති විඳිද්දී වේදිකාව පහළ හිටපු කාන්තාවෝ ගෙදර හිටපු කාන්තාව තව දුරටත් ආර්ථික බරින් මිරිකිලා ගේ ඇතුළට වුණා හැම ශේෂ්ත්‍රයකම ඉන්න කාන්තාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස්සා වතුකරේ ඉන්න අපේ කාන්තාවෝ තමන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නගන්න සිද්ධ වුණා විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය මව්වරුන් දහස් ගණන් තමන්ට තියෙන ඒ ප්‍රශ්න වෙනුවෙන් හඬ නගන්න ගත්තා. හැබැයි මේ පහුගිය දේශපාලනය තුල අපි දැක්ක දේ තමා වේදිකාව පහළ හිටපු අපේ ඇත්ත ගැහණියගේ ප්‍රශ්න ටික වැඩි වුණා මිසක් අඩු කරන්න අපි වෙනුවෙන් ඡන්දෙ ඉල්ලලා බලයටපත් උන මේ කිසිදු පාලකයෙකුටත් නොහැකි වුණා. එනිසා අපි අකමැත්තෙන් හරි මේ තිත්ත දේශපාලනයට මුහුණ දුන්න ලක්ුණ බහුතරයක් කාන්තාවෝ ඡන්දදායකයෝ විදිහට නියෝජනය කරන රටක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ මොහොතේදී අපේ රටේ ජනතාවගෙන් ඔබගේ වතුකරේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. රුපියල් 1000 ඉල්ලලා අරගල කරේ ඇත්ත ගැහැණුන් ඉන්නේ ඇත්ත ගැහැණුන් හිටියේ කොතනද? ඒ වගේම ගැහණියකට හරි ළමයෙකුට හරි යම් අසාධාරණයක් සිද්ධ වුණොත් ඒ වෙනුවෙන් හඬ නගපු ඇත්ත කාන්තා නායිකාව හිටියේ කොහෙද? ඒ වගේම තමයි අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිදහස් අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඒ අධ්‍යාපනයේ අයිතිය දරුවන්ට ලබා දීම වෙනුවෙන් ඒ අධ්‍යාපනය වෙනුවෙන්
හඬ නැගූ ඇත්ත ගැහණිය කොහෙද හිටියේ? ඒ වගේම තමයි පහුගිය කාලේ අපි දැක්කා විශේෂයෙන්ම වැඩ කරන මැෂිමට යට වෙලා හිටපු අපේ සහෝදරියන් වෙනුවෙන් කෑ ගැහුවේ කවුද? ඒ ඇත්ත ගැහණිය කොතනද ඉන්නේ කියලා අපි දන්නවා. ඒ නිසා අපි අහන්නේ මේ රටේ බහුතරයක් වුණ අපේ ආදරණීය මව්වරුන්ගෙන් ඒ වගේම බහුතරයක් වුණ අපේ ඡන්දදායිකාවන්ගෙන් අපි අහන්නේ මෙච්චරයි. අපි කවුරුත් කතා කරන්න අකමැති ඒ තිත්ත ජීවිත අපි කවුරුත් භුක්ති විඳිනවා. හැබැයි ඔබ සූදානම් නම් ඒ තිත්ත දේශපාලනයෙන් මිදෙන්න ඔබට නායකත්වය ගන්න ඕනේ වෙන කවුරුත් නෙමේ. ඒ තිත්ත දේශපාලනයෙන් මිදෙන්න ඕන මෙච්චර කල් නායකත්වය දුන්න ඒ ඇත්ත ගැහණිය ඉන්න මාලිමාවයි. එනිසා අපි ආරාධනා කරන්නේ මේ මාලිමාවට ඡන්ද දෙන්න කියන්නේ වෙන මුකුත් නෙමේ. ගැහණියගේ අයිතිවාසිකම් එහෙම නැත්නම් ගැහණියට අයිති තමන්ගේ ඒ පරිසරය නිර්මාණය කරගන්න ඕන වටපිටාව හැදෙන්නේ ඇය වෙනුවෙන් ඇත්ත නියෝජනයක් තිබුණොත් විතරයි. ඒ නිසා අපිට අකමැත්තෙන් හරි කියන්න සිද්ධ වෙනවා. පහුගිය පාර්ලිමේන්තුවේ ඒ නියෝජනය ඉතාමත්ම අඩුවෙන් සිද්ධ වුණේ. ඒ සිද්ධ වුණ නියෝජනයක් තුල තිබ්බේ අර සියලු රටේ සියලු ප්‍රශ්න පිරිමි මානසිකත්වයකින් බලන පිරිමි පාර්ලිමේන්තුවක්. ඒ නිසා අපිට ඕනේ මේ තිත්ත දේශපාලනයෙන් මිදෙන්න ඇත්ත ගැහණිය නියෝජනය කරන ඇත්ත පාර්ලිමේන්තුවක්. ඒකට මොකද්ද කරන්න ඕනේ? අපි කවුරුත් දැන් මේ සූදානම් වෙන්නේ නව නීති හදන්න. අලුත් පාර්ලිමේන්තුවකට අලුත් නීති හදන්න. අලුත් පාර්ලිමේන්තුවකට අලුත් නීති හදන්න නම් අලුත් පාර්ලිමේන්තුවක් වෙන්න ඕනේ. හැබැයි අලුත් පාර්ලිමේන්තුවක් හදාගන්නේ කොහොමද අපි? පරණ අයම පරණ හොරු ටිකම මේ පාර්ලිමේන්තුවට යවලා. ඇයි අපි එහෙම කියන්නේ? දැන් ඔබ දන්නවා අලුත් කේක් එකක් හදන්න නම් අලුත් බටර් ගන්න ඕනේ. එහෙම නැත්නම් කේක් එකක් හදන්න නම් අලුත් කේක් එකක් හදන්න නම් අලුත් බටර් ගන්න ඕනේ වගේම ඒ අලුත් කේක් එකක් හැදෙන්නේ අලුත් බටර් වලින් තමයි. හැබැයි අපි බලාපොරොත්තු වෙනවනම් පරණ කේක් දාලා කේක් එකක් හදන්න ඒක අලුත් වෙන්නේ නැහැ. ඒක පරණ කේක් එකක්. ඒ නිසා අනිත් එක තමයි අපි කියන්නේ අපි පහුගිය කාලේ අපේ රටේ දේශපාලනය නොකරපු ගැහණුන් මේ තැනට ආවට පස්සේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් හැම වේදිකාවක් තුලම අපි දකිනවා වේදිකාව සරසන මල් බඳුනක් වෙලා තියෙනවා කාන්තාවෝ. එහෙම නැත්නම් අපේක්ෂිකාවෝ. වේදිකාව සරසන මල් බඳුනක් වුණ අපේක්ෂිකාවන්ට පුළුවන්ද මහ පොළවේ ඉන්නේ නැති ගැහණියකට පුළුවන්ද අර වේදිකාව පහළ ඉන්න මහ පොළවේ ඉන්න ගැහණුන්ගේ කතන්දරයට උත්තර හොයන්න. ඒ නිසා අපි ආරාධනා කරන්නේ වේදිකාවේ තුල ඉන්න මල් බඳුනක් නොව ඇත්ත මහ පොළවේ ඉන්න ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව නියෝජනය කරන වේදිකාවේ පහළ ඉන්න ඒ ගැහණියට නායකත්වය දෙන ඇත්ත නායකත්වයක් තෝරගන්න ඒ සඳහා ඔබ සියලු දෙනාටම ආරාධනා කරමින් මම මේ පිළිබඳව තවදුරටත් කතා කරන්න ආරාධනා කරනවා සෙල්වි සහෝදරියට. ස්තුතියි. இங்கு வருகை தந்திருக்கும் ஊடகவியலாளர் அனைவருக்கும் எமது வணக்கத்தை தெரிவித்துக் கொள்வதோடு நான் அகில இலங்கை தோட்டத் தொழிலாளர் சங்கத்தின் உப செயலாளர் கிருஷ்ணன் கலைச்செல்வி விசேடமாக இந்த கசப்பான அரசியலில் உண்மையான பெண்கள் என்ற தொனிப்பொருளின் கீழ் இன்று முற்போக்கான பெண்கள் அமைப்பினால் ஏற்பாடு செய்த இந்த ஊடக மாநாட்டில் கலந்து கொள்வதற்காக நாங்கள் விசேடமாக இன்று தீர்மானித்தோம். அதற்கான காரணம் என்னவென்றால் பொதுவாக இந்த நாட்டில் 152% பெண்கள். இந்த பெண்களின் வாக்குகளால் இந்த நாட்டில் அநேகமானோர் தனது ஆட்சியை அமைத்துக் கொள்கின்றனர். இதில் பிரதான காரணமாக நாங்கள் கதைப்பதற்கு விரும்புகின்றோம். இந்த நாட்டில் வாழும் பெண்கள்
பொருளாதார ரீதியாக முகம் கொடுக்கும் பிரச்சனை. இந்த பொருளாதார ரீதியாக இந்த நாட்டுக்கு கூடுதலான வருமானத்தை தேடி கொடுப்பது பெண்கள். அதற்கு பிரதான காரணிகள் என்று நாம் குறிப்பிடுகின்றோம் வெளிநாட்டுகளில் வேலை செய்யும் பெண்கள், அதேபோல் சுதந்திர வர்த்தக வலயங்களில் வேலை செய்யும் பெண்கள். அது மாத்திரமல்ல, ஒவ்வொரு கொழும்பு போன்ற பிரதான நகரங்களில் ஒவ்வொரு வீடுகளில் பார்த்தாலும் வேலை செய்வது பெண்கள். இந்த பெண்களின் உழைப்பினால் தான் இந்த நாடு நடந்து கொண்டிருக்கின்றது என்பது எங்கட குறிப்பான காரணமாகும். இது அனைத்துக்கும் பிரதான காரணியாக அமைவது பொருளாதாரம். இதன் அடிப்படையில் பார்க்கும்போது விசேடமாக மலையகத்தில் வாழும் தோட்டத் தொழிலாளர் பெண்கள், இந்த தோட்டத் தொழிலாளர் பெண்கள் முகம் கொடுக்கும் பிரச்சனை. சென்ற காலங்களில் பார்த்தால் உங்களுக்கு தெரியும், காலையில் இருந்து மாலை வரை வேலை செய்தாலும் இவர்களுக்கு குறைந்ததோர் சம்பளம் தான் இவர்களுக்கு கிடைக்கின்றது. அது மாத்திரமல்ல, இவர்கள் தொழில் புரியும் போது இவர்கள் பாலியல் ரீதியாக பலவிதமாக பாதிக்கப்படுகின்றார்கள். அது மாத்திரமல்ல, குளவிக்கொட்டுகளுக்கு சென்ற காலங்களில் உங்கள் அனைவருக்கும் தெரிந்திருக்கும், பெண்மணிகள் இருவர் சென்ற மாதத்தில் மரணமடைந்துள்ளது குளவிக்கொட்டின் காரணமாக. இம்மாதிரியான பல பிரச்சனைகளுக்கு முகம் கொடுத்து கொண்டுள்ள இந்த மலையக பெண்கள் சென்ற காலத்தில் உங்களுக்கு தெரியும், இந்த நாட்டில் இன்று ஜனாதிபதியாக இருக்கும் திரு கோட்டாபய ராஜபக்ச அவர்கள் பொங்கல் தினத்தன்று கூறினார், தோட்ட தொழிலாளர்கள் விசேடமாக கூடுதலாக வேலை செய்யும் தோட்ட பெண்களுக்கு உட்பட அனைவருக்கும் தோட்ட தொழிலாளர்களுக்கு 1000 ரூபாய் சம்பளம் தருவதாக மார்ச் மாதம் 1ஆம் தேதி. இந்த மார்ச் மாதம் 1ஆம் தேதி 1000 ரூபாய் சம்பளம் கொடுப்பதாக கூறியதோடு கொரோனா என்ற தொற்று இந்த நாட்டுக்கு வந்தது. இதை பயன்படுத்தி இவர்கள் 1000 ரூபாய் சம்பளம் கொடுக்கவும் இல்லை. இந்த பெண்களது அனைவரினதும் காதிலுள்ள கழுத்திலுள்ள தங்க நகைகள் அனைத்தும் ஈட்டுக்கடைகளில் அடகு வைக்கப்பட்டிருக்கின்றது. இதற்கு பிரதானமாக இந்த நாட்டில் பொருளாதார பிரச்சனைக்கு, கலாச்சார சமூக பிரச்சனைகளுக்கு பிரதானமாக முகம் கொடுப்பது எமது பெண்கள். இதன் அடிப்படையில் தோட்ட தொழிலாளர் பெண்களுக்காக கொடுக்கப்படும், தோட்ட தொழிலாளர்களுக்காக கொடுக்கப்படும் 1000 ரூபாய் சம்பளத்தை கொடுப்பவர்களுக்கு கொடுக்கவில்லை. இப்படி இருக்கும்போது தான் எதிர்வரும் ஆகஸ்ட் மாதம் 5ஆம் தேதி நாட்டில் தேர்தல் ஒன்று நடைபெற இருக்கின்றது, பாராளுமன்ற தேர்தல். இந்த தேர்தலில் இன்றைய தினம் ஒவ்வொரு மேடைகளிலும் குரல் எழுப்பப்படுகின்றது, விசேடமாக எமது இந்த நாட்டில் வாழும் பெண்களின் உரிமைகளுக்காக முகம் கொடுப்போம், இந்த நாட்டு மக்களின் உரிமைகளுக்காக குரல் கொடுப்போம் என்று. நாங்கள் விசேடமாக இந்த நாட்டில் வாழும் சுதந்திர வர்த்தக வலயத்தில் வேலை செய்யும், தற்போது வேலை இல்லாமல் தோட்டப்புறங்களில் கூடுதலான பெண்கள் இருக்கின்றார்கள், கூடுதலான இளைஞர் யுவதிகள் இருக்கின்றார்கள். இவர்களிடம் நாங்கள் கேட்கின்றோம், உங்களுடைய பிரச்சனையை கதைப்பதாக கூறி சென்ற காலத்தில் இருந்த இந்த பாராளுமன்ற உறுப்பினர்கள் உங்கள் பிரச்சனைகள் சம்பந்தமாக குரல் எழுப்பினார்களா? எங்கே அவர்களது குரல் உங்களுக்காக? தோட்ட தொழிலாளர் பெண்களிடம் நாங்கள் கேட்கின்றோம், உங்களது 1000 ரூபாய் பிரச்சனை தொடர்பாக இந்த பாராளுமன்றத்தில் குரல் எழுப்பப்பட்டதா சென்ற காலங்களில்? எங்கே உங்களது குரல்? அதேபோல் வெளிநாட்டில் வேலை செய்யும் அனைத்து பெண்களிடம், அவர்களின் குடும்பங்களிடம் நாங்கள் கேட்கின்றோம், உங்களது பிரச்சனைகளுக்கு குரல் கொடுப்பதாக சென்ற பாராளுமன்றம் எங்கே உங்களது குரல்? அங்கே. அதனால் மிகவும் அன்பாக இந்த நாட்டில் வாழும் தோட்ட தொழிலாளர் பெண்களிடம், வர்த்தக வலயங்களில் வேலை செய்யும் பெண்களிடம், வீடுகளில் வேலை செய்யும் பெண்களிடம் அனைவரிடமும் நாங்கள் வினயமாக கேட்டுக்கொள்கின்றோம், இங்கு அமர்ந்துள்ள அனைவரும் திசைக்காட்டி சின்னத்தின் கீழ் ஒவ்வொரு மாவட்டங்களிலும் தேர்தலில் நிற்பவர்கள், உங்களது குரல் சரியாக ஒலிக்க வேண்டுமென்றால் எதிர்காலத்தில் நடக்கப்போகும் தேர்தலில் உங்களது வாக்குகளை திசைக்காட்டி சின்னத்துக்கு கொடுத்து கூடுதலான பெண்களை தெரிவு செய்ய வேண்டும் என்று கேட்டுக்கொண்டு, அதேபோல் இதற்கு
மேலாக கருத்து தெரிவிப்பதற்காக நான் அழைக்கின்றேன் சட்டத்தரணி நிரூபா சேரசிங்க அவர்களை. මම නීතිඥ නිරුපා සේරසිංහ මම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදිනවා. මම මේ හමුවේදී කැමති කතා කරන්න නීතිඥවරියක් වශයෙන් මම මේ සමාජයේ කාන්තාවගේ සුරක්ෂිතභාවය දකින්න හැටි ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද අපේ වෘත්තීය ජීවිතයේ ඇතුලේ මම නීතිඥවරියක් විදියටත් අපි උසාවිය ඇතුලේ වෙනස්කම් වලට ලක් වෙනවා. ඒ වගේම උසාවියට එන මගේ සේවාදායකයෝ බහුතරයක් කාන්තාවෝ පීඩනයට ලක් වෙනවා සුරක්ෂිතභාවයක් නැතුව ගත කරන්න හැටි මම දකිනවා. ඒ නිසා මම හිතනවා මගේ මූලික අවධානය ඒ සම්බන්ධයෙන් යොමු වෙන්න ඕන. අපි උසාවියකදී වැඩ කටයුතු කරද්දී ඇත්තටම පිරිමි නීතිඥවරුන් අතර අපි කාන්තා නීතිඥවරුන් වෙනසකට ලක් වෙනවා. ඒ වෙනස හඳුනා ගන්න බෑ. නමුත් අපි ඇත්තටම ඒ වෙනස අත්විඳිනවා. ඒ වගේම උසාවියකට එන ගොඩක් අම්මලා පෞල් ප්‍රශ්නත් එක්ක උසාවියට එන ගොඩක් අම්මලා විත්ති කූඩුවට නැග්ගයින් පස්සේ ඇත්තටම උසාවි වාඩිලා ඉන්න බහුතරයක් අය ඇයව දකින්නේ අපරාධකාරියක් විදියට. ඇයව දකින්නේ පෞලක් කඩාගත්ත නොහැදුණු කාන්තාවක් විදියට තමයි ගොඩක් වෙලාවට අපි උසාවිය ඇතුළේදී කාන්තාව දකින්නේ. ඉතින් මං හිතනවා කාන්තාවක් වෙච්ච මට ඒක ඇත්තටම පීඩනයක්. ඒක දැකීම කනගාටුවට කරුණක්. මොකද මේ සමාජයේ අපි බහුතරයක් කාන්තාවෝ 52ක් කාන්තාවෝ. නමුත් බස් එකේදී කෝච්චියේදී උසාවියේදී ඉස්කෝලේදී රාජකාරී කරන ස්ථානයේදී හැමතිස්සෙම අපේ සුරක්ෂිතභාවය ගැටුමකට ලක් වෙලා තියෙනවා. මොකද මේ සමාජයේ බහුතරයක් දකින්නේ කාන්තාව කියන්නේ ලිංගික කාර්යය සඳහා සහ පවුලක් ගෙන යන්න ඉන්න කාන්තාවක් තැනැත්තියක් විදිහට විතරයි. ඉතින් එතෙන්දී අපි ගොඩක් අපහසුතාවයටපත් වෙනවා. ඒකත් එක්ක මම හිතනවා අපි මේ රටේ නීතියේ ගොඩක් තැන් වෙනස් කරන්න ඕන. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ අපි හැමෝම සමානයි කියලා සැලකුවට ප්‍රායෝගික ජීවිතයේදී අපි ගොඩක් වෙනස්කම් වලට ලක් වෙනවා. ඒක අපි අත්විඳිනවා. මොකද මේ රටේ මිනිස්සු බහුතරයක් දන්නේ නැහැ අපි ඉන්නේ ප්‍රශ්නයක කියලා. ඒ ප්‍රශ්නේ හඳුනා ගන්න තරම් ප්‍රඥාවක් අපේ රටේ මිනිස්සුන්ට නැහැ. ඒ ප්‍රඥාව නැතුව මේ ප්‍රශ්නේ හඳුනා ගන්න නැතුව මේ ප්‍රශ්නෙන් ගොඩේමක් අපිට නැහැ. ඉතින් මම හිතනවා අපි හැමෝම මේ අධ්‍යාපන ක්‍රමයක් එක්ක එන ගැටලුවක් මේක. අපේ තොරතුරු තියෙනවා. ඒ තොරතුරු දැනුම බවට පත් කරගෙන ගන්න තියෙන අපහසුතාවය තමයි ඇත්තටම මේ අපිට වෙලා තියෙන්නේ. අපි ඒ නිසා තමයි මේ ප්‍රඥාව අපිට ළඟා වෙන්නේ නැත්තේ. ඒ ප්‍රඥාව ළඟා කරගන්න නැතුව මේ රටේ බහුතරයක් වෙන මේ අපිට මේ ප්‍රශ්නෙන් ගොඩේමක් නැහැ. ඒ ප්‍රශ්නෙන් ගොඩෙන්න නම් අපි ඇත්තටම අපි අඳුන ගන්න ඕන මොකක්ද අපිට තියෙන ප්‍රශ්නේ කියලා. විශේෂයෙන් ඒක අපේ කාන්තාවගේ වගකීමක් කියලා මම හිතනවා. මොකද බහුතරයක් කාන්තාව වන අපිට දැන් මෙතෙන්ට ආපු අපිටත් හැමෝටම සමාජයෙන් එන ප්‍රශ්න තියෙනවා. ඇයි ඔතෙන්ට ආවේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඇයි කාන්තාවක් වෙලා දේශපාලනයට ආවේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ තියෙන්නේ මේ සමාජයේ කාන්තාව දකින්න විදියත් එක්ක මේ සමාජයේ කාන්තාව දකින්නේ එක්තරා රාමුවකට කොටු කරලා. මේ සමාජය අපි කාන්තාවට සුරක්ෂිත තැනක් නෙවෙයි විදියට තමයි සමාජය දකින්නේ. මොකද මේ සමාජයම තමයි අපිට ඒ සුරක්ෂිතභාවය නැති කරලා තියෙන්නේ. ඉතින් දරුවෙක්ගේ දියණියක්ගේ අම්ම කෙනෙක් විදියටත් සමාජයේ බහුතරයක් නියෝජනය කරන වෘත්තියක් කියදෙන කාන්තාවක් හැටියටත් මම හිතනවා මේ සමාජයේ කාන්තාවට සුරක්ෂිත වෙන්න නම් අපි මීට වඩා ඉස්සරහට එන්න ඕන. මේ නීති ක්‍රමය අපේ උසාවිවල නීති ක්‍රමය මීට වඩා වෙනස් වෙන්න ඕන. නීතිය ගොඩක් සංශෝධනය වෙන්න තියෙනවා. මොකද මම දකිනවා සමහර ලාවට සමහර කාන්තාව සමහර දියණියෝ දූෂණයට ලක් වෙන බලවත් දේශපාලඥයන්ගේ අතින්. නමුත් ඔවුන් උසාවියට ආවට පස්සේ ඔවුන්ට ලැබෙන මොනවාද වන්දි මුදල ඊටම සුළු මුදලක්. ඔවුන්ට ලැබෙන දඬුවම ඒ වින්දිතයට ලැබෙන දඬුවම ඊටම සුළු දඬුවමක්. ඔවුන් මේ නීතියේ සිදුරු වලින් රිංගල යනවා. ඉතින් මම හිතනවා මේ දේවල් වෙනස් වෙන්න ඕන. මේ කාන්තාවට මේ සමාජයේ සුරක්ෂිත වෙන්න නම් ඇත්තට මේකට වෙන්න ඕනි අධ්‍යාපනය මීට වඩා පුළුල්ව මීට වඩා වෙනස් සංශෝධනයට ලක් වෙන්න ඕන. ඒ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වෙන තාක්කල් අපිට මේක මෙතනින් එහාට යන්න බෑ. මොකද අපි ප්‍රශ්නයක් තියෙනවා කියලා අඳුනගෙන නැහැ. ඒ ප්‍රශ්නේ අඳුන ගන්න නම් අපි මීට වඩා අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න ඕන. මීට වඩා ප්‍රඥාවට ළඟා වෙන්න ඕන. මොකද අපි දන්නවා තක්කාලි කියන්නේ පළතුරක් කියලා අඳුනගෙන තිබුණට අපි ඒක පළතුරු වටේට තියන්නේ නැහැ දේවාලෙට. ඒ වගේ ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඒ නිසා අපි අඳුර ගන්න ඕන මොකද්ද මේ ගැටලුව කියලා. ඒ අඳුර ගන්නකම් අපිට මේකෙන් ගැලවෙන්න අමාරුයි. බොහොම ස්තුතියි. මගේ නම හරිනි අමරසූරිය. මම මේ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව නියෝජනය කරන්නේ ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තුව
වෙනුවෙන් මම නියෝජනය කරනවා. අපි ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව හැටියට දැන් එකතු වෙලා මම හිතන්නේ අවුරුද්දකට වැඩි කාලයක් අපි ඒක ආරම්භ කරනකොට අපේ ප්‍රඥාප්තියක් අපි ඉදිරිපත් කරා ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු සහ අපි යෝජනා කරන විසඳුම් එක්ක ඒ විසඳුම් අපි ජාතික ජන බලවේගයට ඉදිරිපත් කළා ඒ පිළිගැනීමත් එක්ක තමයි ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව හැටියට අපි ජාතික ජන බලවේගයේ මාලිමාව එක්ක අපි එකතු වෙන්න තීරණය කරෙත් ඒ අපේ ප්‍රඥාප්තියට ජාතික ජන බලවේගයේ අනිත් කණ්ඩායම් වලින් ලැබුණු ප්‍රතිචාරයත් එක්ක තමයි. මම ඇත්තටම කතා කරන්නේ මේ කලින් කතා කරපු කීප දෙනෙකුත් කතා කරා එක අතකින් කාන්තාව මේ සමාජයේ මුණ දෙන අනාරක්ෂිතභාවය ගැන ආර්ථික පැත්තෙන් ගත්තත් සමාජීය පැත්තෙන් ගත්තත් හැම පැත්තකින්ම අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන එක තමයි මෙතන කතා වුණේ වැඩිපුර. මගේ අවධානය යන්නේ අපි ඒ වගේම සමාජීය ආර්ථික වගේම සංස්කෘතිමය වශයෙන්ුත් අනාරක්ෂිතභාවයකට කාන්තාව මේ සමාජයේ ස්ත්‍රීන් බෙහෙවින් මුහුණ දෙන නිසා ඒක ගැන වචන ස්වල්පයක් කතා කරන්න තමයි මගේ අදහස. අපි භාෂා තුනම පාවිච්චි කරන්න තීරණය කරපු නිසා මගේ කතාවේ ඉතුරු ටික මම ඉංග්‍රීසියෙන් කතා කරන්නම්. When a society goes backwards, when a society becomes conservative or more and more regressive culturally, the burden often falls more on women in a society because women are often regarded as the symbol of culture, and culture becomes reproduced and maintained through the cultural oppression of women, and the cultural burdens and the cultural constraints that women face in a society often limit them, as even Nirupa was talking about earlier. The cultural constraints that women face often restrict their roles and place very many challenges on what they can do and can't do in a society. I think the best example for this, if we look at a very specific example, is if you look at the education sector. Now, in the Sri Lankan education sector, in society as a whole, we are 52%. In the education sector, women regularly outperform men, right? When it comes to whether it's in the school system, whether it's in O-levels, A-levels, grade 5 scholarship, whether it's at university, women are outperforming men at every level, every educational achievement. There are higher numbers of women doing well. If you look at the university system, for example, in all the faculties except in the technology faculties, there are higher numbers of women. In the law faculty, for example, there's over 60% women, whereas in the legal profession, this is reverse. So if you look at every profession, while women are the better educated, while women are doing much better than men in terms of their educational achievements, when you go out to society, when you look at their achievements outside the education sector, this falls back drastically. So there's a problem here. There's a real problem that women are unable to translate their achievements within the education sector outside in society, and that comes from the cultural constraints that restrict women's mobility, restrict women's ability to function actively in society, the restrictions they face within their families, and the exploitation that they are subject to as a result of being a woman. Now, this is very clearly seen even in the way that the election campaign is currently run. All of us here, all of the women here, there are 20 women who are representing the National People's Movement and the National People's Front, right? Or there are 20 women on the list, including in the national list. All of us have faced extreme mudslinging and extreme insulting and humiliating responses on social media and on other platforms. Right? The minute a woman is willing to come forward, is willing to take a public role, she's attacked mercilessly. This in itself prevents women from taking up leadership roles, in taking up leadership positions, in actually making their voices heard in society. And this has to change.
This really has to change. Not only are women the majority of members of this society, but women's voices are grossly underrepresented in decision-making places, especially in the parliament. Right? As you know, in the entire region, Sri Lanka has one of the lowest rates of participation by women in representational electoral politics. We should be ashamed of ourselves that a country that boasts of such high literacy levels, of very high indicators when it comes to women's health, women's education, are blocking women from entering into decision-making positions and into electoral politics, whether it's employment, whether it's in any other sort of decision-making, and whether it's in the home as well. Women are constrained in very many ways, and this is a problem that we need to take seriously. We also know that in the last several months, during the COVID pandemic, where we were restricted to our homes, numbers of domestic violence shot up, almost doubled. Numbers of child abuse increased drastically. All of this is an indication of the cultural constraints and the cultural backwardness of our society, where unequal gender relations are creating these kinds of situations. So this is something that needs to change. The women who are seated with me, I feel privileged to be part of this group, because none of these women have come into this position or are coming forward to this election through any kind of external pressure or any kind of family connection or anything like that. They are all here as professionals. They have a history of fighting for various issues, for issues that they are passionate about. And this is a logical next step for all of us to take, because we believe that women should be better represented, that women who are facing problems, and all women in this society, deserve better representation in our decision making in places where decisions are made for them and on behalf of them. Thank you very much. මම දැන් ආරාධනා කරනවා මාතර දිස්ත්‍රික්කයේ තරඟ වදින සරෝජා සවිත්‍රි පෝල්රාජ් සහෝදරීට ඔබව ආමන්ත්‍රණය කරා. සුබ උදෑසනක්. මම අයිතිනු දෙසා කාන්තාව සංවිධානයේ සභාපතිනිය මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සරෝජා සාවිත්‍රි පෝල්රාජ්. මම මුලින්ම කියන්න ඕනේ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව හැටියට ජාතික ජනබලවේගයට විශාල ශක්තියක් සපයන අප කාන්තා කණ්ඩායම දිස්ත්‍රික්ක 25ක කාන්තාවන් 20 දෙනෙක් හැටියට අපි ජාතික ලයිස්තුවේ අපේක්ෂිකාවන් 3 දෙනෙක් සහ සෙසු අපේක්ෂිකාවන් 17ක් සමග ජාතික ජනබලවේගයේ සමස්ත ලංකාව පුරාම විසිරලා සිටින අපේක්ෂක කණ්ඩායම් වල අපි කාන්තා නියෝජනයක් විශාල කාන්තා නියෝජනයක් අපි ලබා දෙනවා. ඒක ලංකාවේ අනෙකුත් සියලුම දේශපාලන පක්ෂවල නියෝජනය ලබන කාන්තාවන්ගේ සීමාවට වඩා ගියපු සුවිශේෂී නියෝජනයක්. ඒකෙදී මුලින්ම සඳහන් කළ යුතුයි අපි හැම කෙනෙක්ම දේශපාලනික පක්ෂවලින් හෝ පවුල් වලින් පැවතෙන කණ්ඩායමකට වඩා මේ බිමේ නොයෙකුත් අවස්ථාවලදී නොයෙකුත් කාර්යභාරයන් හරහා මේ රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් එක් කණ්ඩායම් නියෝජනය කරමින් ඒ අභියෝගවලදී ඉදිරිපත් වුණු කාන්තාවන්. වතුකම්කරු ක්ෂේත්‍රය ගත්තත් ඒ වැටුප් අරගලවලදී සහ අයිතිවාසිකම් ලබා ගැනීමේ අරගලවලදී නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන්ගේ එම අයිතිවාසිකම් දිනා ගැනීමේ ගැටලුවලදී අධ්‍යාපනයේ අයිතිය ලබා ගැනීම වෙනුවෙන් අධ්‍යාපනයට ජාතික ආදායමෙන් 6% වෙන් කරන්න කියන අරගලයේදී නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමේ අරගලයේදී ඒ වගේම තමයි ආර්ථික ගැටලු වලින් මේ රටේ බදුබර පැනවෙද්දී අසීමිත ලෙස ඒ බදුබර මේ රටේ මහ ජනතාව මත පැටවෙද්දී මේ කාන්තාවන් වෙනුවෙන් ඒ වගේම විදේශගත ශ්‍රමිකයන් හැටියට කාන්තාවන් දුක් විඳිද්දී එන ගහලා මිය ගියපු කාන්තාවන්ගේ මලසිරුරු මේ රටට එද්දී ඒවට එරෙහිව ඒ වගේම කොට කැතන ඝාතන සිද්ධිය වෙලාවේදී ආදී නොයෙක් තැන්වලදී උතුරු නැගෙනහිර තරුණ වැන්දඹුවන්ගේ ගැටලුවලදී දකුණේ කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයන් යුද්ධයට ගිහිලා මිය ගිහිල්ලා ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට සහ ඉඩම් නිරවුල් කර ගැනීමේ ගැටලුවලදී විශාල වශයෙන් පීඩාවට ලක් වෙලා හිටපු කාන්තාවන් සඳහා විවිධාකාරයෙන් සංවිධානගතව ක්‍රියාකාරකම් වල යෙදුණු මේ රටේ
සැබෑ මහ පොළවේ වැඩ කරපු කාන්තා බලවේගය තමයි අපි මේ ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙලා මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි දන්නවා හිරුගේ එළියෙන් සහ මවගේ කිරිවලින් තමයි ලෝකේ ලස්සන වෙන්නේ කියලා. ඒකෙදි සංස්කෘතිය දායාද කරන්නේ මව එහෙම නැත්නම් කාන්තාව. පරපුරෙන් පරපුරට සංස්කෘතිය දායාද කරන ඒ අම්මට අද දවසේ සිද්ධ වෙලා තිබෙන ඛේදනීය තත්වය තමයි මැතිවරණ වේදිකාවල වේදිකාව සරසන්නියක් බවට පත් කරගෙන තිබෙනවා. මැතිවරණ වේදිකාවල රැවටෙන පොරොන්දු වලට රැවටෙලා තමන්ගේ දරුවන්ගේ අනාගතය උගස් තබන්නීය බවට පත් වෙලා තිබෙනවා. 72 වසරක නිදහස සමරන අපි අපේ රටේ දරුවන් පරම්පරා ගණනාවක් ණයකරුවන් බවට පත් වෙන්නට අපේ රටේ කාන්තාවෝ කතිරය ගහලා තිබෙනවා. ඉපදෙන මේ රටේ දරුවන් ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් එක් ශීර්ෂයක් මත රුපියල් ලක්ෂ 6කට වඩා ණය බරකින් පිරිච්ච දරුවෝ ඉන්න රටක් බවට පත් වෙන්නට කතිරය ගහලා තිබෙනවා අපේ රටේ කාන්තාවෝ. ඒ නිසා මේ 52ක් නියෝජනය කරන අපේ ජනගහණයෙන් කාන්තාවන්ට අපි ඊටමත් ගෞරවයෙන් මතක් කළ යුතු කාරණාවක් තිබෙනවා. තව දුරටත් අනේකා රජ කරවන්නට නෙමෙයි මෙවර මැතිවරණයේදී ඔබේ දරුවන්ගේ අනාගතය ගැන සිතන්න. ඔබේ දරුවාගේ අනාගතයේ විමුක්තිය උදෙසා ඔබේ කතිරය පාවිච්චි කරන්න. හුදෙක් සැරසිල්ලක් බඳු විලාසිතාවක් බඳු කාන්තාවකට නෙමෙයි ඔබේ සැබෑ ජන අරගලවලදී ඔබේ සැබෑ ගැටලුවලදී ඔබේ දරුවන්ගේ අනාගතයේ උදා කරගන්නට බලාපොරොත්තු වෙන වාසනාවන්ත හෙට දවස වෙනුවෙන් සැබෑ පරිවර්තනයක් කරන්න පුළුවන් කාන්තාවන්ට ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. අපි දන්නවා මේ රටේ පළමු වරට ලෝකයේ පළවෙනි අගමැතිනිය බිහි කරපු රට. ඒ වගේම විධායක ජනාධිපතිවරියන් බිහි කරපු රට. හැබැයි අපේ රටේ කාන්තාවන්ගේ ඛේදනීය තත්ත්වයන් කල්පනා කරලා බලන්න. ලංකාවේ ජනගහනයෙන් 52ක් වෙච්ච කාන්තාවන්ගෙන් ගර්භණී මව්වරුන්ගෙන් 40%ක් නීරක්තියෙන් පෙළෙනවා. පාසල් දරුවන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් ඌණ පෝෂණයෙන් පෙළෙනවා. ඉපදෙන සෑම දරුවන් 100කින් 16 දෙනෙක් තිබිය යුතු අවම උපත්බරවත් නැතුව ඉපදෙනවා. ඒ හැම බරක්ම දරන්න වෙන්නේ අපේ රටේ කාන්තාවන්ට. ආසියාවේ මන්ද පෝෂණයෙන් දෙවන තැන උරුම වෙලා තිබෙන්නේ අපට. දරිද්‍රතාවෙන් සිව්වන තැන ඉන්නේ අපේ රට. මත්ද්‍රව්‍ය වලින් පෙළෙන්නන්ගෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ සෑම 50 දෙනෙකුගෙන් එක්කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් බවට පත් වෙලා ඉන්නවා. සෑම පවුල් 50කකින් එක්කෙනෙක් සිරගත වෙලා ඉන්නවා. මේ හැම කෙනෙක්ම අපේ අම්මලාගේ දරුවෝ අපේ කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයෝ එහෙමත් නැත්නම් ඔබේ සොයුරිය වෙන්න පුළුවන්. මේ හැම දෙයකකම සංස්කෘතිය දායාද කරන අපිට කාන්තාවන්ට අනාගතය සඳහා සංස්කෘතිය දායාද කරද්දී අපි මේ තරම් ඛේදනීය විදියට අපි අපේ පාලකයන්ට විකිනිලා කියන එක පිළිබඳව අපි කනගාටුවෙන් මොනවත් කතා කරන්න ඕනේ. ඒ නිසා මෙම 2020 පාර්ලිමේන්තු මැතිවරණය තීරණාත්මක සන්ධිස්ථානයක් කරගන්න තව දුරටත් රැවටෙන පොරොන්දු වලට විකිනෙන දේශපාලනය සඳහා කතිරය ගසන්නට නෙවෙයි ඔබේ දුවදරුවන්ගේ යහපත් අනාගතය සඳහා වඩාත් විධිමත් තීරණයක් ගන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ සඳහා ජාතික ජන බලවේගයේ කණ්ඩායම නියෝජනය කරන කාන්තාවන් සියලු දෙනාටම දිස්ත්‍රික්ක ගණනාවක අපගේ අපේක්ෂිකාවන් 20 දෙනා වෙනුවෙන් ඔබ සියලු දෙනාට මේ ජනවරමේ වාග්ය එහෙම නැත්නම් පාවා නොදෙන ජනවරමක අයිතිය ලබා ගන්න හැකියාව තිබෙනවා. පාර්ලිමේන්තු නියෝජනය කිරීම සම්බන්ධව ගත්තොත් ලංකාවේ දේශපාලනය ඇතුලේ අපි 5.8ක වගේ කාන්තා නියෝජනයක් තමයි අද වෙනතුරු තිබෙන්නේ. එහෙම ගත්තොත් පසුගිය ආසියානු කලාපය ඇතුලේ වැඩිම කාන්තා නියෝජනයක් තිබෙන රට නේපාලය 132ක් පමණ වෙනවා. අපේ රටේ එවන් නියෝජනයක් නැහැ. 5.8ක නියෝජනයක් විතරයි අපිට තිබෙන්නේ. අපිට පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තිබෙන්නේ. අපේ රටේ සැබෑ ජනතාවගේ ප්‍රශ්න නියෝජනය කළ හැකි කාන්තා නියෝජනයක් මේ වන විට පාර්ලිමේන්තුවට ලැබිලා තිබෙනවාද කියන එක ඇත්තටම ප්‍රශ්නක යුතුත්වයක් තිබෙනවා. අපි පාර්ලිමේන්තුව තුල කාන්තාවන්ගේ ජනවරම යට ගිහිල්ලා කාන්තාවන් විසින් නියෝජනය කළ යුතු අපි පාර්ලිමේන්තුවට තෝරන්නේ ජනතා නියෝජිතවරියෝ. ජනතා නියෝජිතවරියෝ පාර්ලිමේන්තුව තුල විහිළු සපයන්නන් බවට හරි අනෙකාගේ උසුළු විසුළු වලට ලක් වෙන්නන් බවට හරි පත්වන දේශපාලන වාතාවරණයක් අපි තරයේ හෙලා දකිනවා. එවන් වාතාවරණයන් අපි පිළිකුල් සහගතව අපි හෙලා දකිනවා. මේ රටේ කාන්තාවන් සඳහා නැගිටින ඕනෑම වෙනත් පක්ෂයක වෙන්න පුළුවන් ඕනෑම දේශපාලන ධාරාවක වෙන්න පුළුවන් ඕනෑම කාන්තාවකට මේ රටේ නිදහසේ තමාගේ ජනවරම වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය උරුම කළ දෙන්නට ඕනේ. සමාජ මාධ්‍යවලදීත්
අනෙකුත් සමාජ සංස්ථාවන් වලදීත් ඒ උසුළු විසුළු වලට ලක්වීම, හිංසනයන්ට වාචික හිංසනයන්ට ලක්වීම සහ ලිංගික අඩන්තේට්ටම් වලට වාචික හිංසනයන්ට ලක්වීම කියන එක අපි ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව වෙලා හැටියට මේ වෙලාවේ දැඩිසේ පිළිකුල් සහගතව හෙලා දකිනවා. ඒක ලංකාවේ දේශපාලන නියුක්තිය කාන්තාවන්ට ඉදිරියට ඒම සඳහා බලවත් ලෙසම ඍණමය සාධකයක් හැටියට ඍණ සාධකයක් හැටියට පවතින්නේ කාන්තාවන් ක්‍රියාකාරී වීම ඇතුලේ විශාල වශයෙන් හිංසනයන්ට ලක්වීමට සිද්ධ වීම. ඒ වගේම තමයි බලපුලුවන්කාර දේශපාලන පවුල් වලින් පැවතෙන දේශපාලඥයන්ගේ ඒ දේශපාලන ප්‍රවාහය ඇතුලේ කාන්තාවන්ගේ දේශපාලනය යට ගිහින් තිබෙනවා. සැබෑ ජනතා ප්‍රශ්න කතා කරන්නේ නැහැ. අවසාන වශයෙන් මට කියන්නට ඕන වෙන්නේ අපි දන්නවා තරුණකම කියන්නේ අභියෝගවලට එරෙහිව නැගී සිටිය යුතුයි. ඒ වගේම හොරකමට, වංචාවට, දූෂණයට එරෙහිව නැගී සිටිය යුතුයි. එවන් යුගයක් තිබුණා. හැබැයි දැන් වෙන විට ඒ තරුණ පරපුර බොහෝ වෙලාවට අපරාධකරුවාට අනුබල දීලා තමාගේ පැවැත්ම ආරක්ෂා කර ගන්නා සමාජයක් වෙලා තිබෙනවා. හොරකමට උදව් දීලා ඒ ලැබෙන කොමිෂන් එකකින් නැත්නම් කමිෂන් එකකින් එහෙම නැත්නම් ඒ හොරකමට අනුබල දීලා ලැබෙන සන්තෝෂමකින් තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගන්නා වාතාවරණයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක අපි රටක් හැටියට දීන වීමටත් දේශපාලඥයන් ළඟ දන ගැස්වීමටත් සමත් වෙලා තිබෙනවා. අපේ එවන් රටක සමාජයට ප්‍රගතියක් හෝ ඉදිරියක් දකින්න බෑ. ඒ නිසා වරදක් හැටියට දකින්නටත් අසාධාරණයට එරෙහිව නැගී සිටීමටත් හොරකමට, මැරකමට, මංකොල්ල කෑමට තිත තබන්නටත් ශක්තිමත් වූ ඒ වගේම අභියෝග හමුවේ නොසැලී නැගිටින්නට පුළුවන්, සැබෑ හඬක් නගන්නට පුළුවන් ජාතික ජනබලවේගයේ මාලිමාව ලකුණෙන් තරඟ කරන කාන්තාවන්ට ඔබේ ජනවරම ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම කාන්තාවන්ට අවසාන මේකේ කියන පණිවිඩය ඔබේ දරුවාට පාසලක් ලබා ගැනීමට, ඔබේ දරුවාට රැකියාවක් ලබා දෙන්නට දේශපාලඥයෙකුගේ ලයිස්තුව යටතේ ඔබට ඉන්නට සිද්ධ වෙනවා නම් එවන් ලයිස්තුවකට නම දබා ගැනීමට, එහෙම නැත්නම් පාසලට ඇතුළත් කිරීමට ලිපියක් ලබා ගැනීමට, රැකියාවට දා ගැනීම සඳහා අයදුම් පත්‍රයක් ලබා ගැනීමට ඔබට දේශපාලඥයෙක්ගේ පිටුපසින් යාමට සිදු වෙනවා නම් ඒ දේශපාලන සංස්කෘතිය 2020න් අවසන් කරමු කියලා අපි යෝජනා කරනවා. ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලක් යටතේ කිසිදු දේශපාලඥයෙකුට විකිනෙන්නේ නැති ගැහැණුකම, අභිමානය හා අනබිබවනීයත්වයේ යුතුව ඉදිරි ගමනක් යෑම සඳහා ඔබ අප සමග පෙළ ගැහෙන්න කියලා මම ආරාධනා කර සිටිනවා. இந்த நாட்டில் நிகழ்கின்ற ஒவ்வொரு தேர்தல்களின் போதும் இந்த நாட்டில் வாழ்கின்ற பெண்களுடைய வாக்குகளை சூறையாடி கொண்டு அவர்களுடைய சுகபோக வாழ்வுக்காக, அரசியல்வாதிகளின் சுகபோக வாழ்வுக்காக பெண்களுடைய வாக்குகளை சூறாடி கொண்டு வருகின்ற இந்த நாட்டில் புதியதோர் மாற்றத்தை அமைப்பதற்காகவும் அந்த மாற்றத்தை ஏற்படுத்தி இந்த நாட்டின் பெண்கள் விவகாரம் தொடர்பாகவும் சிறுவர்களுடைய விவகாரங்கள் தொடர்பாகவும் புதியதோர் மறுமலர்ச்சியை ஏற்படுத்தி கொள்வதற்கு உங்கள் வாக்குகளை திசை காட்டி சின்னத்தின் முன்னால் போட்டியிடுகின்ற இவ் அனைத்து பெண்கள் மீதும் செலுத்தி பெண்களுக்கு வாக்களித்து உங்களுடைய வாக்குகளின் உறுதி பலத்தை பெற்றுக்கொள்ளுங்கள். ஒளிமயமான எதிர்காலத்துக்கு திசை காட்டி சின்னத்தினூடாக தேசிய மக்கள் சக்தியுடன் இணையுங்கள் என்று நாங்கள் உங்கள் அனைவருக்கும் அன்புடன் வேண்டுகோள் விடுக்கின்றோம். நன்றி, வணக்கம். ලංකාවේ ජනදායකයන්ගේ බහුතරය වෙන්නේ කාන්තාව. හැබැයි දේශපාලන ඉතිහාසය ගත්තොත් එක්ක කාන්තාවට පාර්ලිමේන්තුව යන නම් එක්ක පියවරුමේ තියෙනවා නැත්නම් වෙන්දමුවක් වෙනවා. මේ කාරණාවෙන් එහාට ගිහිල්ලා මේ අභියෝගය උතුමල ජය ගන්න. ඔව් දැන් මම ඉස්සෙල්ලා කිව්වෙත් ඒ කාරණාව තමයි. මොකද අපිට දේශපාලන හයිය දැන් ඔබ දන්නවා එහෙම ආපු පවුල් වලින් සහ විවිධාකාර විදිහේ අපි වෘත්තිකයන්ගෙන් අපේ කණ්ඩායම ගත්තොත් නිපුණ වෘත්තිකයන් පිරිසක් මේ අපේ කණ්ඩායම තුල ඉන්නවා සහ බිමේ නොයෙකුත් අරගල බිම්වලදී කටයුතු කරපු කාන්තාවන් තමයි ඉන්නේ. ඒක නිසා දේශපාලනය පෞල් වාදයට යට කරන්න එපා කියන එක අපි කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ. ඒ ප්‍රශ්නය හරහාම දේශපාලනය පෞල් උරුමයක් නෙමෙයි. දේශපාලනය ජනතා සේවය සඳහා කැපවෙන එකක්. ඒක වරප්‍රසාද ලබාගෙන වැජඹෙන්න නෙමෙයි මේ රටේ හෙට දවසේ පරිවර්තනය සඳහා. ඒක නිසා මෙතෙක් පැවතිච්ච ඒ ක්‍රමය වෙනස් කරමු කියලා අපි ආරාධනා කරනවා. මෙතෙන්දී කතා වුණා මේ පිරිමි පාර්ලිමේන්තුවක් තියෙන්නේ කියලා. හැබැයි මේ අපි ගත්තොත් පහුගිය මැතිවරණේ ඒතකොට සක්‍රියව බොහෝ කාලයක් දේශපාලන නිරත වෙලා හිටපු කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝසි සේනානායක, ඒතර මොණරාගලින් සුමේදා ජයසේන, හම්බන්තොටින් නිරූපමා රාජපක්ෂ, ඒ වගේ දැවැන්ත දේශපාලන චරිත මේ
පරාජයටපත් වෙනවා. නමුත් මේ පක්ෂවලට ඡන්ද දීපු කාන්තාව එකමනාපය ගන්න මේ කාන්තාවන්ට පාවිච්චි කරා නම් මොවුන් මනාපලයිස්තු ඉදිරියට එන්න තිබ්බා. එතකොට මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ කාන්තාවගේ මනසේ නේද ලංකාවේ? ඔව් ඒක ඇත්ත. ඔබ කියන කාරණාව ඇත්ත. ඔබ සඳහන් කළපු චරිත අපිට පුද්ගල චරිත හැටියට ගත්තොත් අපි කිසිම චරිතයක් මතු කිරීම සම්බන්ධව නෙමෙයි අපි කතා කරන්නේ. මෙතෙක් දේශපාලන අරගල බිමේදී අපේ රටේ ඒක කාන්තා හෝ වේවා පිරිමි වේවා අපේ ජනතාව ඡන්දය දුන්නේ තමාගේ ගැටලු හඳුනාගෙන නෙමෙයි ඡන්දය දීලා තිබෙන්නේ. එවෙලේ දේශපාලන වේදිකාව මත වැඩිපුරම සල්ලි විසි කරන්නේ කාටද? වැඩිපුර මාධ්‍ය හැසිරීමේ හැකියාව තියෙන්නේ කාටද? වැඩිපුරම රැල්ල ගහන්නේ කොහාටද? ඒ රැල්ලට තමයි අපේ රටේ ඡන්දදායකයන්ගේ මනස හැඩ ගැහිලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ ඒ රැල්ල ගහන පැත්තට ගියපු කාලේ ඉවරයි. ඉතින් අපි හැම අත්දැකීමක්ම ආගම්වාදී රැල්ලට අපි යට වෙලා තිබෙනවා. ජාතිවාදී රැල්ලට අපි කතර ගහලා තියෙනවා. අපේ ජාතිය බේරගන්න කියලා අපි කතර ගහලා තියෙනවා. කන්න නැතත් ඉන්න රටක් ඕන කියන රැල්ලට අපි කතර ගහලා තියෙනවා. ඒ හැම දෙයකම අපි ප්‍රතිඵලත් අත්විඳලා තිබෙනවා. ඒ අත්විඳපු ප්‍රතිඵලත් එක්ක අපි තවදුරටත් අපි උගත් පාඩම් වලින් පාඩම් ඉගෙන ගන්නවා. ඒතර ඒ පාඩම් ඉගෙන ගන්න අපිට හොඳ අවස්ථාවක්. ඔබ සඳහන් කරපු මෙතෙක් ඒ සාම්ප්‍රදායික කාන්තා දේශපාලන චරිත හැම එකක්ම පවුල විසින් මෙහෙවන ලද අවස්ථාවන් වල හා ඔබ කියපු ආකාරයටම අහඹු සිදුවීම් ස්වාමි පුරුෂයා මිය යාම පවුලේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීම සහ තමාට ලැබුණු විශේෂ සුවිශේෂී භාග්යක් එහෙම නැත්නම් නිලියක් වීම ජාත්‍යන්තර දිනු රූපරාජිනියක් වීම කියන කාරණා පදනම් කරගෙන දේශපාලනයට ප්‍රවිෂ්ඨ වුණාට ඔවුන් හරහා සමාජගත වෙච්ච සමාජ පරිවර්තනය කොතනද කියන එක අපි ආපහු පෙරලා ප්‍රශ්න කරනවා. ඒක නිසා ඒ සමාජ පරිවර්තනය සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා මෙවර කාන්තාවන් සියලු දෙනාටම බය නැතුව අපි ආරාධනා කරනවා. ජාතික ජනබලවේගයේ නියෝජනය කරන ඔබේ ප්‍රධාන දේශපාලන පක්ෂය ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණ. මුච් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ජාතික ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේ මේ වෙලෙදි කාන්තාවන් කී දෙනෙක් නියෝජනය කරනවද කියලා? මම හිතනවා ඒක පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු එක දේශපාලන බල මණ්ඩලය කියන එක අපේ කාන්තා නියෝජනයක් තිබෙනවා. අවසාන මේරේදී කීයකදී කාන්තාවන් ජනතා විමුක්ති පෙරමුණේ මේරේදීදී ප්‍රධාන කතිකාවෙන් බඩපත් වුණාද? අපි අවසානයේ අපි මේ පසුගිය පාස්කු ප්‍රහාරය නිසා ගියවර පවත්වන්න බැරි වුණා. ඒ වගේම මෙවර මේ රැළිය පවත්වන්න බැරි වුණා. අනෙකුත් ඊට පෙර 2018 අවසාන වතාවට අපි කාන්තා අපේක්ෂිකාවක් කාන්තා නියෝජිතවරියක් මේ දිනේ අමතා තිබෙනවා. තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු දිනවන්න රටට නිවැරදි මඟ කියන මාලිමාවට ඡන්දය දෙන්න. ජාතික ජන බලවේගය